මිනිසා පරිණාමය වෙන්නේ වානරයාගින්ලු. Its first birthday exceeded our wildest expectations. Nice to meet you, Morgan. Nice to meet you, Lee. I have a 13-year-old daughter. You don't get to see her much anymore. Skip, don't go in there, okay? Don't what? Don't you go down there, Skip. Don't be afraid, Amy. I have to go say goodbye to Mother. ඉතින් පරිණාමවාදය ගැන ගොඩක් වීඩියෝ කතා කරන සම්පත් එකේ හදලා තියෙනවා. ඔයාලා පොඩ්ඩක් කලින් දැකපු ට්‍රේලර් එක. ඔයා විශ්වාස කරනවා කම්පියුටර් එකක් හදපු ට්‍රේලර් එකක් කියලා. මේ ට්‍රේලර් එක හැදුවේ IBM Watson කියන කම්පියුටර් එකකින් හැදුවේ මෝගන් කියන ෆිල්ම් එකක් වෙනුවෙන්. ඉතින් මේ මෝගන් කියන ෆිල්ම් එක වෙනුවෙන් හදපු මේ ට්‍රේලර් එක ඇත්තට විශේෂත්වයක් තියෙනවා. මේක හදලා තියෙන්නේ කම්පියුටර් එකකින්. ඒ කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකකින්. මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ මොකද්ද? මම මේ 2017 අවුරුද්දේ හදන පළවෙනි වීඩියෝ එක. ඉතින් හිතුව ඔයගොල්ලන්ට ගොඩක් වටින දෙයක් ඔයගොල්ලෝට ගේන්න. ඉතින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ මොකද්ද? මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හැදෙන්නේ කොහොමද? මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඉස්සරහට අනාගතේ 2017 කොහොම වෙයිද? ඉතින් ඊට අමතරව මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද? මේ කොහොමද මේ කම්පියුටර් මේ ට්‍රේලර් එකක් හැදුවේ? ඔයගොල්ලෝ දකින්නේ ට්‍රේලර් එක කොච්චර විශිෂ්ටත්වයක් ලබාගෙන තිබ්බද කියලා. මේ ට්‍රේලර් එක ඇත්තට මේව වෙන්න හේතුව මොකද්ද? මේ ට්‍රේලර් එකේ වගේ ගුණාත්මක දේවල් ඉස්සරහට අපිට හදන්න මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පාවිච්චි කරන්න පුළුවන් නේද? මේවට ඔක්කොම විස්තර මේ වීඩියෝ රිවිව් එකේ. ඉතින් සියලු දෙනාම අයබෝන් කියලා පිළිගන්නවා. SL Geek එකේ ඕගොල්ලෝ තකින්න තවත් වීඩියෝ එකකට. ඉතින් අද අපි කතා කරන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන. දිගටම ඉන්න SL Geek එක මේ වීඩියෝ පන්තියට වෙන සෝෂල් මීඩියා ලින්ක්ස් වලට ගිහලා like follow කරනවා වගේම Facebook page එකට ඒ වගේ YouTube page එකේ මේ වීඩියෝ බලලා දැන් subscribe button එක වල subscribe කරන්න අමතක කරන්න එපා. අපි අද බලමු ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් මොකද්ද මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ? ඒ කියන්නේ AI කියන්නේ මොකද්ද? සරලව කිව්වොත් කෘත්‍රිම බුද්ධිය. මම පළවෙනිදා හදපු වීඩියෝ එක. ඒ කියන්නේ 31 වෙනිදා රෑ එළි වෙන්න හදපු වීඩියෝ එකේදී මම උගලට කිව්වා මේ අපේ ගාව තියෙන ස්වභාවික බුද්ධිය. ඉතින් මේකේ ඒ කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන ගොඩ දෙනෙක් එක එක විදිහ මත දාලා තියෙනවා. ඉතින් මම එදා ඔයගලට කියලා දුන්නේ මේ මොලේ ධාරිතාව සම්බන්ධයෙන් තියෙන මතයක් විතරයි. ඉතින් ඒකට තිබිච්ච ප්‍රතිචාර හොඳ නිසා මම හිතුවා මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන සම්පූර්ණ කතාව ඔයගලට මට පුළුවන් විදිහට කියලා දෙන්න. ඉතින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ මම කලින් කිව්ව විදිහට කෘත්‍රිම බුද්ධිය. ඉතින් බුද්ධියක් කියන එකේ තේරුම ඔයගොල්ලෝ දන්නේ නැති මේ ඒ කියන්නේ කම්පියුටරයක් සහ බුද්ධියක් කියන දෙක සංසන්දනය කරොත් අපි කම්පියුටර්ස් වල ICT කරන කෙනෙක් නම් දන්නවා කම්පියුටර්ස් වල ගුණවල කියනවා no feeling no IQ කියලා. ඒ කියන්නේ හැඟීම් දැනෙන්නේ නැහැ, බුද්ධියක් නැහැ. ඉතින් ඒතරම තේරෙනවා බුද්ධියයි කම්පියුටරේ වෙනස් කියලා. ඉතින් කම්පියුටරේ බුද්ධියක් වෙන එක තමයි මේ සරලවම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ. එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ. ඉතින් මේ කම්පියුටරේ කොහොමද බුද්ධියක් වෙන්නේ? එහෙම නැත්නම් බුද්ධිය කොහොමද කම්පියුටරයක් වෙන්නේ? ඉතින් මේක ඇත්තටම ගොඩක් සංකීර්ණ දෙයක්. හැබැයි මේක සරලව අපිට හිතා ගන්න පුළුවන් පොඩි ළමයෙක් ගමු. ඒ කියන්නේ අම්මා කෙනෙක්ගේ බඩෙන් එළියට එන පුංචි දරුවෙක්. මේ දරුවා මුලින්ම අත් දෙකේ තියාගෙන ඉන්නේ. ඊට පස්සේ චුට්ට මෙයා බිම බඩ ගන්න එහෙම පටන් ගන්නවා. ඊට පස්සේ චුට්ට ගිහිල්ලා මෙයා පොඩ්ඩ ඇවිදින්න උත්සාහ කරනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝස් වලත් එක පේනවාද? පොඩ්ඩ මේ ළමයා පොඩ්ඩ චුට්ට එක එක වචන ගානේ කතා කරන්න පටන් ගන්නවා. පොඩ්ඩ ඇවිදින්න පටන් ගන්නවා. මුලින්ම සමහරට එක එක හඬවල් එයා ඉස්පතු කරන්න try කරනවා. ඉතින් මේ වගේ චුට්ට තමයි දියුණු වෙන්නේ. ඉතින් ඇත්තටම මේ ළමයා මේ කුඩා දරුවා මේ ලෝකෙට එද්දී ඇත්තටම එයාට මොකක් හරි විශේෂ දෙයක් කරන්න පුළුවන් වෙලා තිබ්බද? ඇත්තටම කිව්වොත් එහෙම දෙයක් කරන්න බෑ. ඒ කොටින්ම මුල්ම කාලේ හරියට අඬන්නවත් බැරි තරම්. ඉතින් චුට්ටක් හරි කාලයක් ගියාම කරන්න පුළුවන් එකම දේ තමයි අඬන එක. ඉතින් ඒක කරන්නේ කිසිම දෙයක් දැනුමක් තේරුමක් නැතුව. ඉතින් ඇත්තටම මෙහෙම ඉන්න කෙනා නේද මාත්
ඔයා එහෙම නැත්නම් මේ ලෝකෙ හැම කෙනෙක්ම මේ තත්ත්වෙ තමයි මේ තත්ත්වෙට ආවෝ අය. දැන් ඔයා මේ වීඩියෝ එක බලන්න මම ඔයාලට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන කියලා දෙනවා. ඉතින් මෙතනදී මම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන දෙයක් දන්නවා. ඉතින් මේක මම කවදාවත් උපදින් අරන් ආපු දෙයක් නෙමෙයි. පස්සේ ඉගෙන ගත්ත දෙයක්. ඉතින් අර අපි උදාහරණ ගත්ත පොඩි දරුවා පොඩ ලොකු වෙද්දී ඇත්තටම එයාගේ උපදිද්දී එයාගේ මොලේ නැති වෙලා තිබුණේ නැහැ. එයාගේ ඔළුව ඇතුලේ මොලයක් තියෙනවා. මේ වෙද්දී ඔයාගේ ඔළුව ඇතුලේ ඔයා පොඩි කාලේ තිබිච්ච මොලේම තමයි තියෙන්නේ. ඒක වර්ධනය වෙලා ඇති දැන්. නමුත් අර තිබිච්ච මොලෙත් යම්කිසි කැපැසිටි එකක් තියෙනව නේද? නමුත් එතකොට ඒ ළමයාට මොකද කරගන්න බැරි වුනේ. ඉතින් මෙන්න මේක තමයි මොලේට ඕඩර්ස් නැති එක. හරියට කම්පියුටර් සොෆ්ට්වෙයාර් එකක් ප්‍රෝග්‍රෑම් කරලා නැහැ වගේ. ඉතින් ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් කරලා නැහැ කියන එක කම්පියුටර් සොෆ්ට්වෙයාර් එකක් නෑ. අතන අදහස්, දැනුම, තොරතුරු මේ වගේ දේවල් මොලේට ඇවිල්ලා නැති වුණාම, පරිසරයේ සිද්ධ වෙන දේවල් මොලේ විසින් ධාරණය කරන්නේ නැති වුණාම මේ ලෝකෙට අලුතෙන් එන පොඩි කුඩා දරුවෙක් වගේ ඉතින් අපිට ඒ වගේ දෙයක් කම්පියුටරයකට උපකල්පනය කරලා මේ කම්පියුටරේට මුලින්ම මේ වගේ දෙයක් කරගන්න පුළුවන් වුණොත් ආයි ඒ කියන්නේ සාමාන්‍ය එන ළමයිගේ වගේ තත්ත්වයකින් මේ උඩට අපිව යන්න දෙයක් කරගන්න පුළුවන් වුණා අන්න එතන ඒක ලොකු ජයග්‍රහණයක්. මේකට තමයි සරලවම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ. මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක අපිට ළඟා වෙන්න පුළුවන් නේද? පොඩි මේකේ නෙගටිව් පැත්තක් කියන්න. ඕගොල්ලෝ දන්නා රොබෝලා. මේ රොබෝලා ඩිසයින් කරන්නේ මිනිස්සු. ඉතින් මම රොබෝලා කියන්නේ මේ රොබෝලා විතර නෙමෙයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ. මේ ඕනම දෙයක් වාහනයකට සම්බන්ධ කරලා තියෙන කොටසක් වුණත් එහෙම නැත්නම් ඔයා දකින්න මේ සමහරට මේ කරන්ට් එක පාවිච්චි නොකරන දෙයක් වෙන්නත් පුළුවන්. මේ ඕනම දෙයක් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එකක් වෙන්න පුළුවන්. ඉතින් අපි හිතමු දැන් යම්කිසි රොබෝ කෙනෙක් අපි හැදුවා. ඔයා නිකන් හිතුවද මේ රොබෝට තියෙන බුද්ධිය? ඒ කියන්නේ මේ අපිනේ හැදුවේ මේ රොබෝ කවදාවත් මේ බුද්ධියට පුළුවන් නේද අපිව අභිභාවයන්න. ඒ කියන්නේ දැන් අපි ප්‍රෝග්‍රෑම් කරලා අපිට අවශ්‍ය විදිහට දෙයක් කියලා අපි හැදුවොත් පුළුවන් මේ රොබෝ අපිට වඩා දැනුමින් සම්බන්ධ කරන්න. ඉතින් අපි දන්න දෙයකට වඩා එයාට කොහොමද දෙයක් දෙන්නේ අපි ඒදී දන්නේ නැතුව. මෙන්න මේක නෙගටිව් පැත්ත. ඉතින් මම මේ කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සම්බන්ධ මේ එක පදනම් විතරයි. එක තියෙන මතිමතාන්තර විතරයි. මේවා මම කියන්නේ මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ එක පොඩි ක්ෂේත්‍රයකට සීමා කරන්න පුළුවන් දෙයක් කියලා. මේක ඇත්තටම ගොඩක් සංකීර්ණ දෙයක්. ඉතින් මේක මම ඔයගොල්ලන්ට පුළුවන් තරම් සරලව තමයි මේ වීඩියෝ එක කියන්න හදන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ මෙන්න මේ විදිහට තමයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන තියෙන නෙගටිව් පැති. කූඹින්ගේ හැසිරීම බලමු. පොඩි කෘමි සත්තුන්ගේ මේ කූඹි එක්කෙනෙක් දෙන්නෙක් හිටියාම මේගොල්ලෝ ලොකු වැඩක් කරන්න අමාරුයි. නමුත් කූඹි ගොඩක් එකතු වුණාම ලොකු වැඩක් කරනවා. ඉතින් මෙන්න මේ වගේ නිකන් ඉඳන් මේ කූඹිය ප්‍රෝග්‍රෑම් කරන එක කෝඩ් එකට සමාන කරන්නේ. මේ වගේ කූඹි ගොඩක් රාශියක් එකතු වුණාම ඇත්තටම කරන්න බැරි වැඩක් නැහැ. ඉතින් ඒ වගේ මේ ප්‍රෝග්‍රෑමින් කෝඩ්ස් රාශියක් එකතු වුණාම ඇත්තටම මෙතන ලොකු දෙයක් හැදෙනවා. ලොකු බුද්ධියක් හැදෙනවා. ඉතින් මෙන්න මේක අසීමිත බුද්ධියක් කරන්න පුළුවන් වුණොත් එතන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක බිහි වෙනවා. ඉතින් මේක අසීමිත කරන එක තමයි ටිකක් අමාරු. ඉතින් මොකද ඒ මිනිසාව අභිභාව යන්න සිද්ධ වෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් මේ කම්පියුටර්ස් දැනටම හදලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති මෝගන් ෆිල්ම් එකට හදපු IBM Watson කම්පියුටර් එක මේ AI කම්පියුටර් එක. ඉතින් ඒ විතරක් නෙමෙයි. ඔයාලම පෙන්නන්න. ඔයගොල්ලෝ දැන් මේ දකින්න රොබෝලා. ඔයා හොඳට බලන්න මේ It's like to give its hand a good squeeze. Right. And then a shake. Oh, it's squeezing back. Yeah. That's it's a Masonic handshake, I think. So it's really responding to contact from with me, picking up something and... ඔයගොල්ලෝ පිටදී මෙයා අර handshake කරනවා. ඊට පස්සේ මේ මිනිසට ප්‍රතිචාර දක්වනවා. ඔයගොල්ලන්ට මෙන්න මේ රොබෝ බලන්න. Or finding balance. It's extraordinary, isn't it? It really does look like it's sort of encountering itself for the first time. Oh gosh, it's asked me to do something. Kimatu. It was that, wasn't it? Have I got it right? Oh gosh, okay, right, you tell me what Kimatu is. Ah, okay, yeah, that's right. ඒ රොබෝ සාමාන්‍ය දුරකට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා අපිට කියන්න පුළුවන්. නමුත් ඒකේ සීමාවක් තියෙනවා. ඉතින් දැන් අපි බලමු ඉතව දකින්නද ඒ රොබෝ. ඇත්තටම මේ රොබෝ අර කලින් අපි දැකපු රොබෝට වඩා ගොඩක් දියුණු වෙලා තියෙනවා. ඒ මිනිසා කියන දේවල් මේ මිනිසා අහන දේවල් වලට ඒ රොබෝ එයාගේ පුළුවන් විදිහට චලනයන්ගෙන් ප්‍රතිචාර දක්වනවා. ඉතින් මේකේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට යන කලින් දෙයක් කියන්න ඕනේ. අපි හිතනවා මිනිසා ඇත්තටම දියුණුයි කියලා. මම මේ වීඩියෝ පටන් ගත්තේ මිනිසාගේ පරිණාමවාදය ගැන කියලා. ඉතින් වානරයා තමයි මිනිසා බඩපත් උනේ. ඒත් ඔයගොල්ලෝ දන්නවාදී මේ සතුන්ට කතා කරන්න හැකියාවක් නැහැ. නමුත් ඒගොල්ලෝ එකිනෙකා අතර කමියුනිකේට් කරගන්න පුළුවන් සිස්ටම්ස් ඇති. නමුත් මේ මිනිසාට වගේ පුළුල් ක්‍රමයක් නැහැ මේ සත්තු අතර දේවල් ගොමාරු කරගන්න. ඒ වගේ මිනිසාට බෑ සත්තුත් එක්ක කතා කරන්න. ඉතින් මිනිසා සත්තුන්ගේ පරිණාමය වුණා
මිනිස්සුන්ට බැරි වෙලා තියෙන සතුත් එක්ක කතා කරන්න සහ ගොඩක් ලොකුවට කමියුනිකේට් කරන්න. ඉතින් මේක හින්දා ගොඩ දෙනෙක් හිතනවා අපි සතුන්ට ගොඩක් දියුණුයි. මේ අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. මේ වගේ දේවල් ගොඩක් හිතනවා. ඉතින් මම නිකමට හරි හිතුවද අපේ මේ අපිට තියෙන ස්වභාව ධර්ම. මේ ස්වභාව ධර්ම අපි පාලනය කරනවා කියලා. අපි හිතනවා අපි තමයි ලෝකෙ ඉන්න එකම කට්ටිය මේ ලෝකෙම පාලනය කරන මේ ලෝකෙ ඉන්න හැමෝම අපිට වඩා යටත් වෙලා ඉන්නෝනේ. නමුත් ඔයගොල්ලෝ නිකමට හිතුවද මේ වටේ අපි දකින්න තියෙන ස්වභාව ධර්මය අපි පාලනය කරනවා කියලා. ඉතින් ඔයා නිකන් එතකොට හිතන්න මේ සියලුම දේවල් මිනිහා කියන මට්ටමින් උඩට යන්න බැරි වෙන්නේ නැහැ. අනිවාර්යෙන් උඩට යන්න පුළුවන් මේ. ඒ කියන්නේ මම මේ පරිසරයේ තියෙන ස්වභාවික සංසිද්ධිත් එක්ක ඔයගොල්ලන්ට මේ කියන්නේ මේ අපි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක ටිකක් පොසිබල් විදිහට හිතන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ කියන්නේ මිනිස්සුන්ට වඩා උඩට යන්න දෙයක් අපිට හදන්න සමානට පුළුවන්. ඉතින් මෙන්න මේක දැනටම සීමා වෙලා තියෙන්නේ ටික විෂයන් වලට. නමුත් මේ එක එක විෂයන් වල සීමා නොවුණු දෙයක් අපිට හදන්න පුළුවන් වුණොත් අන්න එතන තමයි ලොකුම ජයග්‍රහණය මේ 2017 අවුරුද්දේ. ඉතින් 2018 කිසිම වෙලක් තව අවුරුදු කිහිපයකින් හරි මේ වගේ දෙයක් හැදේ අනිවාර්යයෙන්ම. හැදුවොත් ඒකෙන් මේ ලෝක උනත් පාලනය කරන්න ගොඩක් හොඳ දෙයක් විසඳුමක් වෙයි. ඉතින් මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකෙන් පාලනය වෙනවා නම් මේ ලෝක ඊට පස්සේ මේ එක එක දේවල් වලට අපිට මේක යොදා ගන්න පුළුවන් නම් මිනිස් ශ්‍රමය කොච්චර ඉතුරු වෙයිද? ඒ වගේම මූල්‍යමය තත්ත්ව ඒ කියන්නේ විවිධ ආයතන වල කරන කාර්යයන් කරන්න එක රොබෝරු යොදා ගන්න පුළුවන් වුණා. එහෙම නැත්නම් කම්පියුටර්ස් යොදා ගන්න පුළුවන්. මේකේ කොච්චර ලොකු වාසියක් මේ ලෝකෙට ඇති වෙයිද? ඇත්ත මේක කියලා නිම කරන්න බැරි තරම්. ඉතින් තවදුරටත් මේක දියුණුවොත් ඔයගොල්ලෝ නිකන් පොඩි මම පොඩියට උදාහරණයක් විදිහට කියන්න. අපි මේ ආහාර වර්ග භාගා කරලා ගන්නවා. මේ ආහාර වර්ග පාලනය කරන්න මේවා අස්සන් වෙලා ගන්න බව දැන් යන්ත්‍ර සූත්‍ර තියෙනවා. මේ යන්ත්‍ර සූත්‍ර වලට ඊට පස්සේ මේ පැල කරන්න මේ බීජ එහෙම සිටුවන්න මේවට ඔක්කොම මැෂින්ස් හදලා මේවට AI කනෙක්ට් කරොත් මේවත් අපිට මිනිස් ශ්‍රමය නැතුව කරගන්න පුළුවන්. එතකොට මිනිස්සුන්ට නිකන් ඉඳගෙන ඔක්කොම දේවල් මේ ලෝකේ දේවල් විඳින්න ඉන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි AI වල ඊළඟ ස්ටෙප් එක. ඔයාලා සමහරවිට නොදන්නවා ඇති ලෝකයේ හොඳම චෙස් ප්ලේයර්ස්ලා ඉන්නවා. මේ චෙස් ප්ලේයර්ස්ලවත් මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පරාද කරලා තියෙනවා. ඉතින් හිතන්න මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කෙනෙක් කොච්චර දියුණු වෙන්න ඕනද මේ චෙස් ප්ලේයර් කෙනෙක් පරාද කරන්න. ඉතින් ඔයගොල්ලෝ මේ පේන ග්‍රැෆිකල් ආර්ට් එක පොඩ්ඩක් බලන්න. මේකෙන් හොඳට පෙන්නනවා මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක කොහොමද මේ චෙස් වගේ ගේම් එකක් දිනන්න දරන්න උත්සාහය කියලා. ඔයගොල්ලන්ට වෙන්නේ මේ එක අත්තෙන් අත්ත ගිහිල්ලා මේක ලොකුවටම මේ එක තප්පරයකට මිලි තප්පර ගානකින් මේ කම්පියුටරයක් එහෙම නැත්නම් මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක මේකේ කරන්න පුළුවන්. ඒ කියන්නේ චෙස් එකේ අදින්න පුළුවන් moves ඔක්කොම ටික එකින් එක ටෙස්ට් කරලා බලනවා. මෙහෙම කරාට පස්සේ මොකක් වෙයිද? මෙහෙම කරාට පස්සේ මොකක් වෙයිද? හරියට ෆ්ලෝ chart එකක් වගේ ගැලීම් සටහනක් වගේ මේව එක දිගට යනවා. ඉතින් මෙන්න මේ විදිහට කරලා මේ විදිහට සියලුම දේවල් වෙන්න පුළුවන් සියලුම ස්ටෙප්ස් එයා කරලා බලලා හොඳ move එක අදිනවා. ඉතින් අනිවාර්යයෙන්ම මිනිස් මොලේ මේකට පරාද වෙන එක අහන්න දෙයක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ දැන් බලනවා ඉතින් දැන්වත් මේ කියන්නේ මිනිස් මොලේ පරාද කරන්න පුළුවන් විදිහේ දේවල් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හදලා තියෙනවා කියලා. ඇත්තට මේක වැරදි. මොකද මිනිස් මොලේ පරාද කරන්න පුළුවන් දේවල් තියෙන්න පුළුවන්. නමුත් ඒ එක විශේෂ ශේෂ්ත්‍රයකට විතරක් වෙනම වෙන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අර මම කලින් කිව්ව රොබෝට පුළුවන් චෙස් අදින්න විතරයි. එයාට මොකක් හරි වෙන වැඩක් කිව්වොත් ඒක යාර කරන්න හිතියවන්නේ නැහැ. ඉතින් ගොඩ දෙනෙක් වැරදිට වටාගෙන අහගෙන ඉන්නවා මේ කෘත්‍රිම බුද්ධිය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ මේ Google search එක. ඊට පස්සේ මේ Google AdSense මම AdSense කියන කොට කියනවා කලින් පස්සේ ඊට පස්සේ මේ අපි දකින්න වෙනත් දේවල් කියන්නේ Google self driving cars එහෙම නැත්නම් වෙන self driving cars. ඒ ඇත්තටම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වල කොටසක් කිව්වොත් හරි. නමුත් අපිට කෙලින්ම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්න බෑ. ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට මෙන්න වොයිස් ක්ලිප් එකක් දැක්කා. ඒක ඔයාලට හඳුනගන්න පුළුවන් මේ Google ලගේ සාමාන්‍ය ට්‍රාන්ස්ලේට් එකක් හරි එහෙම නැත්නම් සාමාන්‍ය මේ අපි ප්‍රෝග්‍රෑම් කරපු බුද්ධියකුයි මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකකුයි අතර තියෙන වෙනස මොකක්ද කියලා. The Blue Lagoon is a 1980 American romance and adventure film directed by Randall Kleiser. The Blue Lagoon is a 1980 American romance and adventure film directed by Randall Kleiser. Aspects of the Sublime in English Poetry and Painting, 1770 to 1850. Aspects of the Sublime in English Poetry and Painting, 1770 to 1850. Jag stod till man på den plötsligt och sitt alla teacher det the finding that got kunde det så. I'm press. But fan du neck out. Preferred so again that then the house is a phone. That's right. Music කියන්නේ අද ලෝකෙදී ප්‍රධානම දෙයක්. ඉතින් මේ මියුසික් කියන්නේ දවස ගානේ අලුත් වෙන්න ඕන දෙයක්. ඒ කියන්නේ අපිට කැමති දේ එකම මියුසික් එක දිගටම අහන්න. ඒ කියන්නේ එකම දේ දිගටම වෙනවා නම් ඇත්තට මෙතන දෙයක් නැහැ. ඒ කියන්නේ ගොඩ දෙනෙක් ඒකට කැමති වෙන්නේ නැහැ ඇත්තට. ඒක ස්වභාවයක්. ඉතින් මේ වගේ මේ අපිට පුළුවන් මියුසික් කියන එක ඉස්සරහට දියුණු කරන්න.
ඉතින් ඒක පෙන්වන්න තමයි මේ ඔයගොල්ලන්ට දැන් මම පෙන්වන්න තවත් වීඩියෝ ක්ලිප් එකක් සවුන්ඩ් ක්ලිප් එකක්. මේ සවුන්ඩ් ක්ලිප් එක හොඳට අහලා බලන්න. මේ ඔක්කොම AI විසින් ඩිසයින් කරපු. ඉතින් මේ වගේ මියුසික් විතරක් නෙමෙයි මේ වගේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් පතර පවා ලියන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දකින්නේ නැති කලින් අර මම වීඩියෝ එක පටන් ගන්න මුල්ම හරිය පෙන්නපු අර ට්‍රේලර් එක. කොච්චර එක ඇතරම මේ දේවල් කොච්චර සාර්ථකව එක හදලා තියෙනවද? ඇතර මේ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ මිනිස්සු යම්කිසි ෆිල්ම්ස් වල ඒ කියන්නේ යම්කිසි දේවල් වල ගොඩාක් කැමති තැන් තියෙනවා. අකමැති තැන් තියෙනවා. ට්‍රේලර්ස් වල කැමති අකමැති තැන් තියෙනවා. මේ IBM Watson के कंप्यूटर में फिल्म्स के තියෙන ඔක්කොම ඉන්ටර්නෙට් එකේ තියෙන සෝසස් මේ ඔක්කොම දේවල් කියවන ඉවරලා මේක ගැන තක්සේරු කරලා දෙනවා මෙන්න මේවට තමයි මිනිස්සු ආස මේවා දැම්මොත් තමයි මේ වීඩියෝ ගොඩක් හිට් වෙන්නේ සරලම කිව්වොත්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වීඩියෝ හදලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ පදනමයට තමයි මේගොල්ලන්ට පුළුවන් මේ පත්තර උනත් ලියන්න. පත්තර විතර නෙවෙයි මේ novels ඊළඟට මේ ෆිල්ම්ස් වල එන ස්ටෝරීස් ෆිල්ම්ස් වල එන දෙබස් ඒ වගේ දේවලුත් මේ කම්පියුටර්ස් වල පුළුවන් ඩිසයින් කරන්න. ඉතින් මම වඩා ඒ වගේ එක දෙබසක් දැන් පෙන්නනවා. I need to leave. But I'm not free of the world. Yes, perhaps I should take it from here. I'm not going to do something. It's not a dream. But I've got a time to stay there. Well, I still think you could be back on the table. It's a damn thing scared to say. Nothing. It's going to be. Copeland කියන්නේ මේ artificial intelligence ගැන හොයපු මේව ගැන පොත් ගොඩක් ලියලා තියෙන කතුවරේ. ඉතින් මෙයා කියන විදිහට මේ artificial neural network කියන එක හැදෙන්න steps කීපයක් තියෙනවා. ඉතින් එකක් තමයි generalization learning කියන්නේ. මේ generalization learning කියන එකේ වෙන්නේ අතන මම එක උදාහරණයක් කියන්නම්. මේකෙත් පැති කීපයක් තියෙනවා. එක උදාහරණයක් කියන්නම්. එකක් තමයි මේ අපි හදුවා කියමු රොබෝ කෙනෙක්. මේ රොබෝ කෙනාට පුළුවන් අපේ මූණ අඳුරගන්න. දැන් උදාහරණයක් විදිහට ඔයාලම මේ වීඩියෝ ක්ලිප් එක පෙන්නන්න. වීඩියෝ ක්ලිප් එකේ පේන විදිහට මේ රොබෝ මේ කම්පැනි එක ඇතුළට එන කෙනා ගෙස් කෙනෙක්ද? එහෙම නැත්නම් කම්පැනි වැඩ කෙනෙක්ද කියලා හඳුනා ගන්නවා. මේවා හඳුනාගෙන එයාට පෙන්නනවා මේ පැත්තට යන්න. ඒ පැත්තට යන්න. එහෙම කියලා පෙන්නනවා. ඉතින් මේ කම්පැනි වැඩ කරන කෙනෙක් මෙතන යද්දි එයාට ඇත්තම මේ ප්‍රශ්නයක් නේද කියලා දැනගත්තාම එයා මොකද අද්ද කරන්නේ නැහැ. එයා නිකන් ඔහේ ඉන්නවා. ඉතින් එයා අර යන පාරම යනවා. ඔයාට ඒක දකින්න දිවා. ඉතින් එන්න මේ විදිහට මේ artificial intelligence එකේ හදන මේ robot generalization learning කියන එකෙන් වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඉතින් මේ විදිහට තමයි මේ artificial intelligence දියුණු කිරීමේ පළවෙනි step එක තියෙන්නේ. මේකේ තවත් steps කීපයක් තියෙනවා. එකක් pattern recognition, ඊට පස්සේ තව knowledge management වගේ මේ වගේ කිහිපයක් තියෙනවා මේ steps. මෙන්න මේ steps වලින් තමයි මේ artificial neural network එක හැදෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි artificial intelligence වැඩ කරන්නේ සහ වැඩ කරන්න අවශ්‍ය පසුබිම සකස් වෙන්නේ. ඉතින් මෙච්චර වෙලා මම කියපු දේවල් වලින් ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මේ artificial intelligence කියන එක සම්පූර්ණ දෙන්නේ creativity කියන එක මත. ඉතින් මේ creativity කියන එකෙන් අදහස් වෙන්නේ මිනිසාගේ මොළයට සම කරන්න පුළුවන් දෙයක් මේ artificial intelligence වලින් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ කියන්නේ සමහරවිට අපිට මේ no feeling no IQ කියලා හඳුන්වන දේවල් feeling සහ IQ තියෙන කම්පියුටර්ස් වලට පත් කිරීමක් කිව්වොත් වැරදි නැහැ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට පොඩ්ඩක් සරලව උදාහරණයක් විතරක් කියන්න. AI කියන දේම නෙමෙයි. නිකන් උදාහරණයක් විදිහට හිතන්න මෙතන රොබෝ කෙනෙක් ඉන්නවා. ඊට මට චුට්ටලක් යද්දී මෙතන දාඩියයි මෙතන රස්නී වගේ තේරෙනවා. ඉතින් තේරුණාට පස්සේ මේ රොබෝ තේරුම් ගන්නවා. මෙයාට දැන් දාඩිය. ඒ කියන්නේ මෙතන උෂ්ණත්වය වැඩි. එතන උෂ්ණත්වය වැඩි වුණාම මොකක්ද මට කරන්න පුළුවන්? AC ඔන් කරනවා. එහෙම නැත්නම් ෆෑන් එකක් ඔන් කරනවා. මේ ඔන් කරන්න මෙයා දන්නවා. ඔන් කරන විදි මෙයා ඔක්කොම දේවල් දන්නවා. මෙයා තේරුම් ගත්ත මගේ ඇඟේ දාඩිය තියෙනවා කියලා. ඒ කියන්නේ මෙයා තේරුම් ගත්තා මට මෙතන ඉන්න අමාරුයි මෙතන රස්නී කියලා. මෙයා ඒක තේරුම් කරගෙන ඒකට ප්‍රතිචාර දක්වනවා.
ඔක දෙන්නදී එයාගේ IQ තියෙනවා සහ feelings තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ artificial intelligence එක ගොඩක්ම develop වුණාම වැඩ කරන්නේ. දැනට යම්කිසි ශ්‍රේෂ්ඨ ඔස්සේ එක sectors වලට වෙනම artificial intelligence හදලා තියෙනවා වෙනම ශ්‍රේෂ්ඨ සඳහා. ඉතින් මේ විදිහට තමයි SL Geek එකකින් ඔයගොල්ලෝ දෙගෙන artificial intelligence review එක අවසන් වෙන්නේ. ඉතින් මම හිතනවා මේ artificial intelligence කියන්නේ මොකද්ද? මේ කියන සම්පූර්ණ දෙයක් ඔයා ඉගෙන ගන්න කියලා. ඉතින් මේ වගේ දේවල් යාළුවන්ට දැනගන්න අනිවාර්යයෙන් මේ වීඩියෝ share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ අන්තිමට බලන්න social media links එක කියලා like follow කරන්න අමතක කරන්න එපා. ඉතින් අලුත් අවුරුද්දේ පළවෙනි වීඩියෝත් එක්ක උදිච්චාට ගොඩක් ස්තුතියි. artificial intelligence කියන ඔයාලට තියෙන අදහස් මේ වීඩියෝ බලලා comment box එකේ අනිවාර්යෙන් comment කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි තවදුරටත් කතා කරමු මේ artificial intelligence කියන මොකක්ද කියලා පළවෙනි comment box එකේ. ඉතින් like කරන්න, subscribe කරන්න අපේ channel එකට. ඒ වගේම මේ වීඩියෝ අන්තිමට social media links එකට like follow කරනවා වගේම තවත් වීඩියෝ එකක් අපිට ගන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්. ආවේ SL Geek තවත් geek වීඩියෝ එකකින් හම්බෙමු.